හැබැයි අද අනුකරණය අපි 6 වෙනි දවසේ කතා කරන්නේ අපි මේ වෙනකොට කතා කරලා ඉවරලා අවිනිශ්චිත අනුකරණය. ඒ කියන්නේ සාමාන්‍ය අපි දැනට කතා කරන සාමාන්‍ය අනුකරණය පාඩමේ අන්තිම කොටසේ. ඒ කියන්නේ ආදේශයක් භාවිතා කිරීම කියන කොටසේ තමයි අපි ඉන්නේ. අද ඒකේ සම්මත ආදේශ කිහිපයක් කතා කරලා ඉවරලා මේ පාඩම ඉවර වෙනවා. ඊට පස්සේ නිශ්චිත අනුකරණය කියලා ඉවරලා ඔය අගට අභිමත නියතය කියලා අපිට කැමති නියතයක් දාන්නේ නැතුව කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන්. අන්තිම උත්තරයක් දක්වා යන්න පුළුවන් සුළු කිරීමක් කරනවා. අපි ඒකට කියනවා නිශ්චිත අනුකරණය කියලා. අන්තිම උත්තරේ පැහැදිලි. ඉතින් අපි ඒකට කියන්නේ නිශ්චිත අනුකරණය කියලා. ඒව ටික පටන් ගන්නවා. හරිද? අද අපි කතා කරන්නේ ආදේශ පාඩමේ අන්තිම කොටස. right? මම ඔයාලට දුන්නා කොටස් වශයෙන් අනුගමනයේ ගණන් ටිකක් හදන්න. ගණන් ඔක්කොම මට මතක විදිහට 46ක් විතර තිබ්බා. අපි ඒ ටික බලමු මොන හරි අමාරු ගණන් තියෙනවද කියලා. දැන් අමාරු ගණන් තියෙනවා නම් කොටස් වශයෙන් අනුගමනයේ ඒ ගණන් දාන්න. එහෙම අමාරු ගණන් නැත්තම් අපි ආදේශ පාඩමට යමු. right. ඔයාලට දුන්නා ගණන් ටිකක් කොටස් වශයෙන් අනුකලනය. මේ 23 වෙනි ගානේ ගණන් ටික මම හිතන්නේ ගණන් 48 මම හදන්න නැතුව ඇති. ඊට පස්සේ මේ සුදුසු ආදේශයක් භාවිතයෙන් කරන ගණන් ටිකුත් තියෙනවා. මොන හරි අමාරු ගණන් තියෙනවා නම් ඒවා ටික දාලා තියන්න පුතේ. ඔව් 23 වෙනි ගානේ 24 නේද? මම හිතන්නේ මේක වෙන්න ඇති. right. ගාන try එකක් දෙමු හදන්න. විසි දෙවෙනි ගාන මේ මම සිලෙක්ට් කරපු එක නේද රශිනි? හරි. right මේ ගාන අපි ටිකක් try කරමු හදන්න. ගානේ තියෙන්නේ අනුකල ex වතා එක වතාවක් sin x ඔන්න ඔහොම කතාවක්. මම මොකද කරන්නේ? මේ ගාන හදනකොට මම ඉස්සෙල්ලාම කරන දේ තමයි මේ ගාන i කියලා දාගෙන i සමානයි අනුකල ex cos x dx එකතු කිරීම අනුකල sin x cos x dx කියලා හදා ගන්නවා. වරහණ අයින් කරගන්නවා. එතකොට ඇත්තටම කොටස් වශයෙන් අනුකලනය කරන්න තියෙන්නේ මෙන්න මේ කොටස විතරයි.
හොඳද? මම මේකට J අකුර කියලා දානවා. මේකේ සයින්ව අනුකලනය කරලා මේක ඇතුළට දාගන්නවා. සයින් හරි කොස් හරි දෙන්න එක්කෙනෙක් අනුකලනය කරලා මේක ඇතුළට දාගත්තාම මෙතන අපිට ගන්න පුළුවන් කොස් වල කතාව. ඒක හැබැයි කොස් අනුකලනය කරලා දාගන්න ලේසි නේද? කොහොමද සයින් අනුකලනය කරලා දාගන්න. right. එතකොට මේකේ J කියන එක කෙනා වෙන් කරලා ලියාගත්තොත් J සමානයි අනුකල EX cos x dx මේක දැන් EX කියන එක කෙනා මේක ඇතුළට දාන්න පුළුවන්. අපි දන්නවා මේක I late කියන එක පාවිච්චි කරලා අපහම E තමයි ඉස්සෙල්ලාම දාන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක ලියන්න පුළුවන් අනුකල cos x dex ඊට පස්සේ කොටස් වශයෙන් අනුකලනය දැම්මහම EX cos x අඩු කිරීම අනුකල EX d cos x එනවා. තව චුට්ටක් මේක සුළු කරවුවොත් එහෙම EX cos x අඩු කිරීම අනුකල EX sin x dx එනවා. හරි ඕන මෙයාට ආයෙ වෙන අකුරක් දාගන්න පුළුවන්. මම මේකත් කොටස් වශයෙන් මෙතනම අනුකලනය කරනවා. EX cos x අඩු කිරීම අනුකල sin x මෙතන එන්න ඕනේ මේක ධන වෙන්න ඕනේ නේද? cos x වලව ගන්න ඍණ sin x නේ. ඒතකොට dx එනවා. ඊට පස්සේ මෙතෙන්ට ආපහු කොටස් වශයෙන් අනුකලනය කරන්න පුළුවන්. J සමානයි EX cos x එකතු කිරීම වරහන් EX sin x අඩු කිරීම අනුකල EX d sin x EX cos x එකතු කිරීම EX sin x අඩු කිරීම J කියලා එනවා. ඊට පස්සේ J සමානයි නැත්නම් 2යි J සමානයි EX sin x ධන cos x. එතකොට J කියන එක කෙනා ලියන්න පුළුවන් EX sin x ධන cos x බෙදීම 2යි කියලා. මම මෙතනට C කියන එක කෙනා දැම්මම දාගන්නේ නැහැ. මොකද අන්තිම ගානට දාන්න පුළුවන්. ඊට පස්සේ මම මොකද කරන්නේ මේ I කියන එක කෙනා ලියා ගන්නවා. I සමානයි J එකතු කිරීම අනුකල cos x d ඍණ cos x මේ ඍණ ලකුණ එළියට ගන්න පුළුවන් මෙතෙන්ට ඍණ කරලා ඒකින්ද මට මේක ලියන්න පුළුවන් මේ විදිහට ඍණ d cos x කියලා. එතකොට J අඩු කිරීම cos වර්ගයේ x බෙදීම 2යි. එහෙම වුණාට පස්සේ මට මේ I කියන එක කෙනා සරලව J ආදේශ කරලා ලියන්න පුළුවන් EX sin x ධන cos x බෙදීම 2 අඩු කිරීම cos වර්ගයේ x බෙදීම 2යි. ධන c. C කියන්නේ අභිමත නියතයක්. බලන්න ඒක පැහැදිලිව තේරුණාද කියලා? හරි.
ඊට පස්සේ තව ගණන් ඇති ඔයාලා ගණන් තියෙනවා දාන්න පුතේ. මේකේ අපි මේ සම්මත අනුකලන ටික කතා කරගමු. ත්‍රිකෝණමිතික ශිත ආදේශයෙන් ත්‍රිකෝණමිතික ශිත ආදේශ භාවිතය කියන එකේදී මෙන්න මේ කාරණාවල තේරුම් ටික මම කියන්නම්. කොහේ හරි තැනක මෙන්න මේ විදිහේ තියෙනවා නම් a වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය කියලා තියෙනවා නම් අපි හුඟක් වෙලාවට ආදේශයක් විදිහට දානවා x සමානයි a sin θ වගේ. a cos θ වගේ. මම ඒක උදාහරණයකට එක්ක ඔයාලට කරලා පෙන්නන්නම්. ඔයාලා මේක මෙතන බලන්න මම මේක ලියා ගන්න දෙන්නම් ඔයාලට. මේක දැන් ලියාගත්තා නේද ඔයාලා? මේක ලියාගත්තා නේද? මේකේ භාවිත ටිකක් මෙතන තියෙනවා. මම ඒක හදලා පෙන්නන්නම් ඔයාලට ගණන් දෙක තුනකට. ආරයිට් මෙන්න මේ වගේ ගණන්. මේ අභ්‍යාස මාලාවේ හදමු පළවෙනි ගානයි දෙවෙනි ගානයි. right බලමු මේ ගාන. දැන් පුතේ මේ වගේ ගානක් හදන්න තිබ්බම ඇත්තට මේ ගාන මේ මෙතන තියෙන්නේ i සමානයි අනුකල වර්ගමූල 9 ඍණ x වර්ගය dx කියලා. හරිද? මේ ගාන ඔය තියෙන විදිහට හදන්න අමාරුයි. මොකද විෂය වෙනස්. අනිවාර්යෙන් ආදේශයකට යන්න වෙනවා. මේ වගේ ගානක් ආදේශයකට කරලා ගිහිල්ලා හදනවා නම් අපි බලන්නේ මේකේ වර්ගමූලය වගේ කොටස් අයින් කරගන්න. වර්ගමූලය අයින් කරගන්නකොට අපිට බෑ සාමාන්‍යයෙන් ඕන අපිට මේ වගේ ආදේශ දාන්න පුළුවන්. 9 ඍණ x වර්ගය සමානයි t වර්ගය ලෙස ගනිමු. ඔය වගේ ආදේශයට යන්න පුළුවන්. හැබැයි මේ වගේ ගණන් වලදී ත්‍රිකෝණමිතික ආදේශය තමයි ලේසි. හරි. මම මේ ආයෙත් කියන්න පුතේ. ඒ කියන්නේ දැන් බලමු මෙන්න මේ ගාන හදන විදිය බලමු ත්‍රිකෝණමිතික ආදේශ පාවිච්චි කරලා. මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම අරගෙන ගාන හදනකොට පොඩි ප්‍රශ්නයක් එනවා. හේතුව බලමු මේ විදිහට හදන්න පුළුවන්. මම ත්‍රිකෝණමිතික ශිත කොහොමද පාවිච්චි කරන්න කියලා දෙන්නම්. දැන් මෙහෙම ගානක් තිබ්බට පස්සේ අපි දන්නවා ත්‍රිකෝණමිතික ශිත තියෙනවා. පයිතගරස් ප්‍රමේයයෙන් පාවිච්චි කරලා හදපුවා sin වර්ගයේ θ ධන cos වර්ගයේ θ සමානයි 1යි කියලා. එතකොට ඕනනම් අපිට පුළුවන් sin වර්ගයේ θ කියන එක නා ලියන්න එක ඍණ cos θයි කියලා. cos වර්ගයේ θයි කියලා. ওই විදිහටම අපිට cos වර්ගයේ θ කියන එක නා ගන්න පුළුවන් එක ඍණ sin වර්ගයේ θ කියලා. ඉතින් ඔන්න ඔය කාරණාව පාවිච්චි කරලා අපිට මෙන්න මේ වගේ ගැටලුවක් විසඳන්න ආදේශයක් දාන්න පුළුවන් මෙහෙම.
කොහොමද දාන්නේ? මම දානවා 3යි x සමානයි 3යි sin θ වගේ ආදේශයක් දානවා. ලෙස ගනිමු. ලෙස ගනිමු. එහෙම වුණාම මේක එකපාරක් අවකලනය කරපුවාම dx සමානයි 3යි cos θ d θ වෙනවා. එකපාරක් x විශේෂණ අවකලනය කරපුවාම θ විශේෂණ අවකලනය කරපුවාම පැහැදිලිද? ඊට පස්සේ මම මොකද කරන්නේ? මේක අරගෙන ආදේශ කරනවා මෙතෙන්ද. i සමානයි අනුකල 9 අඩු කිරීම x වර්ගය කියන්නේ එතකොට 3 වර්ගය sin වර්ගයේ θ ගේ වර්ගමූලය වතාව dx කියන එක නා ලියන්න පුළුවන් 3යි cos θ d θ කියලා. ඔන්න ඔය විදිහට තමයි ආදේශය එන්නේ. සුළු කරමු අනුකල 9 කියන එක නා පොදුයි. එතකොට ඒක එළියට එනවා. 1 අඩු කිරීම sin වර්ගයේ θ වතාවක් 3ක් cos θ d θ කියලා ලියත හැකියි. එහෙම වුණාම 3 දෙන්නම එළියට ගත්තොත් එහෙම 9 වතාවක් අනුකල cos θ ආය තව cos θ එකකුත් තියෙනවා d θ කියලා එනවා. ඒතකොට අපි දන්නවා 9යි අනුකල cos වර්ගයේ θ d θ කියලා එන්නේ. මෙහෙම ඉරට්ටේ බලයක් තිබ්බොත් එහෙම අපි ඕක දෙක තීර සමීකරණයට දා ගන්නවා 9 අනුකල දෙක තීර සමීකරණයට දැම්මොත් එහෙම 1 ධන cos 2යි θ එක ධන cos 2යි θ බෙදීම 2යි d θ කියලා එනවා. මම දෙක තීර සමීකරණ පාවිච්චි කරේ. එතකොට i කියන එක ගැන ලියන්න පුළුවන් i සමානයි 9 බෙදීම 2යි අනුකල d θ එකතු කිරීම 9 බෙදීම 2යි අනුකල cos 2යි θ වතාව d θ. මෙතන උත්තර එනවා 9 බෙදීම 2යි θ කියලා. මෙතන එනවා 9 බෙදීම 2 වතාවක් sin 2යි θ බෙදීම 2යි ඒක ඍණ ලකුණක් වෙනවා මෙතන. ධන c කියලා. sorry sin ඉන්නේ නේ ධනව තමයි. හරිද? මේකට ඕනනම් උත්තරේට ඉරි ගහලා නවත්තන්නත් පුළුවන්. හැබැයි දැන් අපි ආදේශයක් දැම්මනේ. අපි ආදේශයට අන්තිම උත්තරේ එනකන් සුළු කරනවා. එතකොට එන්නේ 9 බෙදීම 2යි θ කියලා කියන්නේ එතකොට sin inverse x බෙදීම 3යි. ධන 9 බෙදීම 4 වතාවක් sin 2යි θ කියන එක නා ලියන්න පුළුවන් මතකයි නේද? ඔයාලට දෙවතාවක් sin θ cos θ කියලා. එතකොට ඒක ලියන්න පුළුවන් sin θ කියලා කියන දෙවතාවක් sin θ cos θ කියලා ලියන්න පුළුවන්. එතකොට මේ sin θ cos θ කියන එක නා පුතේ මෙතනින් සුළු කරගන්න sin θ කියලා කියන්නේ x බෙදීම 3යි. එතකොට cos θ කියලා කියන්නේ 3 වර්ගයේ අඩු කිරීම x වර්ගයේ වර්ගමූලය බෙදීම 3යි. මතකයි නේද ඔය ගන්න විදිය? කොහොමද ඔය ගන්නෙ? sin θ කියලා දීලා තියෙනවා නම් පුංචි ඍජු කෝණ ත්‍රිකෝණයක් ගහ ගන්නවා. මේ පාද x මේ කෝණය තමයි ඔය θ වෙන්නේ. මේක 3යි. එහෙනම් මේක වෙන්නේ 3 වර්ගය අඩු කිරීම x වර්ගයේ වර්ගමූලය. හරිද?
එතකොට cos θ කියන්නේ මෙහෙම. ඊට පස්සේ මේ දෙන්නත් අරගෙන මෙතෙන්ද ආදේශ කරගන්න පුළුවන්. හොඳද? ඔය තියන්නේ සාමාන්‍ය ත්‍රිකෝණමිතික ශිතයක් පාවිච්චි කරලා ආදේශයක් කරන විදිය. මේ ගාන ලියා ගන්නකෝ. right මේ ටික ලියා ගන්න. ඊට පස්සේ මේකේ ආදේශ පාවිච්චි වෙන තව ගණන් දෙක තුනක් හදමු. right බලන්න මේ ගාන වගේ ගාන මේ ගණන් දෙකම හදමු. right බලන්න මේකේ ඉස්සෙල්ලාම මම හදන්න ගන්න මේ පළවෙනි ගාන i සමානයි අනුකල 1යට x වර්ගය වර්ගමූල 4 එකතු කිරීම x වර්ගය dx කියන එක. හොඳද? මේකේ මම ආදේශයක් දාන ත්‍රිකෝණමිතික ආදේශයක් x සමානයි sec වලින් tan වලින් දාන්නේ 2යි tan θ ආදේශයක් දානවා. එතකොට dx කියන එක එනවා දෙවතාවක් sec වර්ගයේ θ d θ කියලා. හොඳද? අනිත් කාරණාව තමයි x වර්ගය කියන එක න ලියන්න පුළුවන්. දැන් මොකද මෙතෙන් ආදේශ කරන්න වෙන x වර්ගය ලියන්න පුළුවන් 4ක් tan වර්ගයේ θ කියලා. ඒකල ඒක ලියනවා i සමානයි අනුකල 4ක් tan වර්ගයේ θ වර්ගමූල 4 එකතු කිරීම 4ක් tan වර්ගයේ θ dx වෙනුවට ලියන්නේ මේ කොටස. ඒක ලියන්න පුළුවන් 2ක් sec වර්ගයේ θ d θ කියලා. සුළු කරවුවොත් එහෙම එනවා අපිට අනුකල මේ දෙකේ ඉලක්කවනේ මෙතන එක්කෙනෙක් කැපිලා ගිහලා දෙකක් එනවා. sec වර්ගයේ θ d θ බෙදීම 2ක් tan වර්ගයේ θ වතාවක්
දෙකක් sec theta කියලා එනවා. ඇයි? මෙතන දෙකේ ඉලක්කම් පොදුයි එළියට එනවා. ඒ කියන්නේ 4 කෙනෙක් කෙනා පොදුයි. ඒක වර්ගමූලයෙන් එළියට ආපුවම දෙකේ ඉලක්කම් වෙනවා. එක ධන tan වර්ගයේ theta කියලා කියන්නේ sec theta. හොඳද? right. මෙතන ඒතර එක sec theta එකට මෙතන එක්කෙනෙක් කැපිලා යනවා. අනිත් එක තමයි මෙතන tan වර්ගයේ තියෙනවා කියලා කියන්නේ ඔතන ඇත්තටම තියෙන්නේ 1/4 වතාවක් 1 cos theta බෙදීම sin වර්ගයේ theta බෙදීම cos වර්ගයේ theta නේ. එතකොට මෙතනත් 1 cos theta එකනේ කැපිලා යනවා. තව චුට්ටක් සුළු කරලා ලියුවොත් එහෙම i සමානයි 1/4 වතාවක් cos theta බෙදීම sin වර්ගයේ theta d theta එනවා. right මම මොකද කරන්නේ cos theta කෙනෙක් කෙනා අනුකලනය කළා මේක ඇතුළට දාගන්න. එතකොට 1 බෙදීම 4 වතාවක් අනුකල sin වල ඍණ දෙවෙනි බලයේ theta sin වර්ගයේ theta කෙනෙක් කෙනා උඩට ගත්තා ඍණ දෙවෙනි බලයේ d cos theta අනුකලනය කරපුවාම sin theta එන්නේ උත්තර ලියත හැකි 1 බෙදීම 4 වතාවක් sin වල ඍණ තුන්වෙනි බලේ ඍණ පළවෙනි බලේ ඍණ පළවෙනි බලේ බෙදීම ඍණ 1 කියලා. මං මෙතන ඍණ 1 දාන්නේ නැහැ ඉන්වර්ස් වෙන හින්දා. හොඳද? එතකොට ඉන්වර්ස් හැදේනවනේ. මේක ලියන්න පුළුවන් එතකොට ඍණ 1 බෙදීම 4ක් sin theta කියලා. දැන් මේක නෙමෙයි උත්තරේ. අපි මොකද කරන්නේ? මෙතනින් හදා ගන්නවා tan theta කියන්නේ x බෙදීම 2 නම් sin theta කියලා කියන්නේ i සමානයි ඍණ 1 බෙදීම 4 වතාවක් x වර්ගයේ ධන 2 වර්ගය වර්ගමූලය බෙදීම x ධන c c කියන්නේ අභිමත මම මේ හැදේ පළවෙනි ගාන. ඔයාලට මේ රූපේ පෙන්නලා තියෙන පළවෙනි ගාන තමයි මම ඔය හැදුවේ. right මම දෙවෙනි ගාන හදන්නේ නැහැ. දෙවෙනි ගානත් බලන්න try එකක් දීලා මොන වගේ ආදේශයක්ද දාන්න ඕනේ කියලා. right අපි දෙවෙනි ගාන හදන්න try එකක් දෙමු. දෙවෙනි ගානේ මම මෙතන දාගන්නවා i කියලා. i සමානයි i සමානයි මේක ආදේශයක් දානවා x වර්ගයේ ඍණ 9 වර්ගමූලෙනේ තියෙන්නේ. මම දාගන්නවා x සමානයි 3ක් sec theta කියලා. 3ක් sec theta කියලා දාපු ගමන් එනවා dx සමානයි 3ක් sec theta tan theta කියලා d theta. right
එතකොට මට මේ i කියන එක දැන් ලියන්න පුළුවන් i සමානයි අනුකල dx වෙනකොට එන්නේ 3ක් sec theta tan theta d theta ඊට පස්සේ x වෙනකොට එන්නේ 3ක් sec theta කියන එක නා ඇතුළට එනවා x වෙනුවට 9ක් sec වර්ගයේ theta ඍණ 9 ඔය තියෙන ආදේශ පියවර සුළු කරමු ටිකක් 3 ඉලක්කමට 3 ඉලක්කම කැපෙනවා sec theta ට sec theta කැපෙනවා යට එනවා උඩ tan theta විතරයි ඉතුරු වෙන්නේ tan theta d theta විතරයි යට 3ක් tan theta ඉතුරු වෙනවා tan theta කැපිලා උත්තර එනවා 1 බෙදීම 3ක් අනුකල d theta කියලා කියන්නේ 1 බෙදීම 3ක් theta ධන c ඊට පස්සේ මේක චුට්ටක් සුළු කරලා ලියන්න පුළුවන් එම නිසා i සමානයි 1 බෙදීම 3යි ඔයාලා දන්නවා මෙන්න මෙතන තියෙන්නේ sec theta කියලා කියන්නේ x බෙදීම 3යි. ඒ කියන්නේ cos theta කියලා කියන්නේ 3 බෙදීම x වෙනවා. එම නිසා theta කියන එක කෙනා ලියන්න පුළුවන් cos inverse 3 බෙදීම x කියලා. මෙතන ලියන්න පුළුවන් 1 බෙදීම 3 වතාවක් cos inverse 3 බෙදීම x කියලා. ධන c. ඒ වර්ගමූල ලකුණ නැති වෙන විදිහට එන භාග්‍ය බලය නැති වෙන විදිහට ත්‍රිකෝණමිතික අනුපාතයක් ආදේශ කරන එකයි තියෙන්නේ. right. ඊට පස්සේ මේකෙදි ඔයාලගේ තියරි පොතේ හරිද අර සම්මත ආදේශ ටික ලියන් ගියානේ අපි. ඒ ආදේශවල තව තුනක් තියෙනවා. එන්නේ ඒ ටික ලියා ගන්න පුතේ. එකක් තමයි හරය සහ ලවයේ sin x සහ cos x ඇතුළත් රේඛීය ප්‍රකාශන දී ඇති විට t සමානයි tan x බෙදීම දෙක ආදේශ කරනු ලැබේ. right එක ලියාගෙන මම මෙන්න මේ ගාන හදන විදිහ පොඩ්ඩක් කියලා දෙන්නම්. right මේ ගාන හදනකොට මම කරන්නේ මේ විදිහට. ඉස්සෙල්ලාම ආදේශයක් දාන්න මේක. හරයේ sin x cos x තියෙනවා නම් මම ආදේශ විදිහට පාවිච්චි කරන්නේ tan x බෙදීම දෙක සමානයි t කියලා. කොහාටවත් නෑ වගේ තේරෙන්නේ නැති. ඒ වුණත් ඔයාලට තේරෙන්න ඕනේ tan x බෙදීම දෙක සමානයි t කියලා ආදේශයක් දාපු ගමන් මේකෙන් ඍජු කෝණ ත්‍රිකෝණයක් ඇඳගත්තොත් මේ කෝණේ x බෙදීම දෙකයි නම් හරිද? එතකොට මෙයා t වෙනවා, මෙයා එකක් වෙනවා, මෙයා t වර්ගය ධන 1 වර්ගමූලය වෙනවා. මේක පාවිච්චි කරලා මට ලියන්න පුළුවන් sin x බෙදීම දෙක කියලා කියන්නේ t බෙදීම t වර්ගය ධන 1 වර්ගමූලය කියලා. හොඳද? cos x බෙදීම දෙක කියන එක කෙනා ලියන්න පුළුවන් එක බෙදීම t වර්ගයේ ධන 1 වර්ගමූලය කියලා.
තව දෙයක් තමයි අපි තවද sin x කියන එක නා එතකොට දෙක තීටා වලින් ලියන්න පුළුවන් දෙවතාවක් sin x බෙදීම 2යි cos x බෙදීම 2යි කියලා. ඒක පාවිච්චි කරලා sin x කියන එක නා ලියන්න පුළුවන් දෙක වතාවක් t බෙදීම t වර්ගයේ ධන 1 වර්ගමූලය වැඩි කිරීම 1 බෙදීම t වර්ගයේ ධන 1 වර්ගමූලය කියලා. ඒකෙන් ලියන්න පුළුවන් 2t බෙදීම t වර්ගයේ ධන 1යි කියලා. ඔය ගැලපෙන විදිහට ලියන ඔන්න ඒ විදිහට ලියන්න. එකදන් t වර්ගය. ඒ වගේම cos x කියන එක කෙනා ලියන්න පුළුවන් දෙක තීර සමීකරණේ cos වර්ගය x බෙදීම 2 අඩු කිරීම sin වර්ගය x බෙදීම 2යි කියලා. එතකොට ඒක ලියන්න පුළුවන් 1 බෙදීම 1 ධන t වර්ගය අඩු කිරීම t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. සුළු කරලා ලියුවොත් එහෙම 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. මෙන්න මේ කොටස් දෙක තමයි ආදේශ කරන්නේ. හරිද? sin θ කියන එක කියනනේ මේ කොටස අරගෙන ආදේශ කරනවා. cos θ කියන එක කියනනේ මේ කොටස අරගෙන ආදේශ කරනවා. හොඳද? ඒක මේ ප්‍රසිද්ධ ආදේශයක්. ඔය ගොඩක් කට්ටියට අමාරු වෙන්නේ මෙන්න මේකේ මේ ආදේශය දීලා තිබ්බම මෙන්න මේ කොටස් ටික හදාගන්න. ආදේශ කරන්නම් මම උඹලා යන්න අනුකල මම මේක අවකලනේ තාම කරේ නැහැ නේද? right dx කියන එක නා t වලින් හදාගත්තා sin x වලට එකක් t වලින් හදාගත්තා cos x වලට t වලින් හදාගත්තා බලන්න x වලට එක්කෙනෙක් හදාගත්තා ඊට පස්සෙලා sin x ට t වලින් හදාගත්තා cos x ට t වලින් හදාගත්තා ඊට පස්සේ dx ට t වලින් හදාගත්තා දැන් ඔය කොටස් ටිකම පාවිච්චි කරලා ආදේශ කරන්නයි යන්නේ ඔය කොටස් ටිකම පාවිච්චි කරලා ආදේශ කරන්නයි යන්නේ. හොඳද? අපි ඉස්සෙල්ලාම මේක ලියාගෙන ඉමු ඈ. ඉස්සෙල්ලාම මෙන්න මේ ආකාරයේ ගාන ලියාගන්න tan x බෙදීම 2 සමානයි t ලෙස ගනිමු. එහෙම ගත්තට පස්සේ sin x බෙදීම 2යි cos x බෙදීම 2යි කියන එක නා ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳලා ගන්න පුළුවන්. ඒකෙන්ම දෙක තීර සමීකරණ පාවිච්චි කරලා sin x කියන එක නා cos x කියන එක නා ලියන්නත් පුළුවන්. x විෂය වරක්කවකරණය කළා dx ට ආදේශයක් ගන්නත් පුළුවන්.
right ඒකල්ලා මම මේක චුට්ටක් මකා ගන්නවා. ඒතර දැන් මම ගත්ත ටික මම වෙන් කරලා ලියා ගන්නම්. මම ගත්තේ මෙන්න මේවා. ඉස්සෙල්ලාම ලිව්වා tan x බෙදීම 2 කියන්නේ t කියලා ගත්තා. ඒකෙන් dx සමානයි 2 බෙදීම 1 ධන t වර්ගය dt කියලා හොයාගත්තා. ඒ වගේම sin x කියලා කියන්නේ 2t බෙදීම 1 ධන t වර්ගය කියලා හොයාගත්තා. ඒ වගේම cos x කියලා කියන්නේ 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය කියලා. මම දැන් ওই ටික ආදේශ කරන්නයි යන්නේ. අනුකල dx කියන්නේ 2 බෙදීම 1 ධන t වර්ගය dt බෙදීම 3 වතාවක් cos x කියලා කියන්නේ 1 ඍණ t වර්ගය බෙදීම 1 ධන t වර්ගය ධන 4 වතාවක් 2t බෙදීම 1 ධන t වර්ගය එකතු කිරීම 5. right හරයේ පොදු හරය ගන්නවා. හරයේ තියෙන එක්කෙනාගේ හරයේ තියෙන පොදු හරය ගන්නවා. ඒ ටික ගත්තට පස්සේ 1 ධන t වර්ගය කියන එක්කෙනා කැපිලා යනවා. බලමු කොහොමද වෙන්නේ කියලා. අනුකල 2 බෙදීම 1 ධන t වර්ගය dt බෙදීම 3 අඩු කිරීම 3t වර්ගය එකතු කිරීම 8t ධන 5 එකතු කිරීම 5t වර්ගය බෙදීම 1 ධන t වර්ගය වෙනවා. මෙන්න මේ කොටස් දෙක කැපිලා යනවා. හරය චුට්ටක් සුළු කරමු. අනුකල 2 බෙදීම 8 එකතු කිරීම 8t එකතු කිරීම 2t වර්ගය dt වෙනවා. මේක තව චුට්ටක් සුළු කරපුවාම අනුකල දෙකේ ඉලක්කම පොදු සාධකයක් විදිහට එළියට ගත්තාම එන්නේ t වර්ගය ධන 4ක් t ධන 4යි dt මේක ලියන්න පුළුවන් අනුකල 1 යට t ධන 2 පූර්ණ වර්ගය dt කියලා. දැන් පැහැදිලිව පේන හින්දා මම මෙතනට අගට දෙක ඉලක්කමක් දා ගන්නවා. එතකොට මෙයාව ලියන්න පුළුවන් t ධන 2 ඍණ පළවෙනි බලයේ බෙදීම ඍණ 1 තව ටිකක් සුළු කරලා ලියුවොත් ඍණ 1 බෙදීම t ධන 2යි ධන c ආදේශ කරපුවාම ඍණ 1 බෙදීම tan x බෙදීම 2 එකතු කිරීම 2 ධන c c කියන්නේ අභිමත නේදයක්. මම දැන් හැම ගානකම මේ විදිහේ ලස්සන උත්තරයක් නම් එන්නේ නැති වෙයි. එහෙනම් මේ විදිහේ ප්‍රකාශනයක් තමයි එන්නේ. බලන්න තනියම සුළු කරන්න බලන්න. හරි ලියගෙන ඉවරද? හරි මේ මෙතන
මේ ගණන් සේරම තියෙන ඒ විදිහේ ගණන් ටිකක් හදන්න. හොඳද? ගොඩාක් අමාරු ගණන් නෙමෙයි. සාමාන්‍යයෙන් මෙන්න මේ මට්ටමේ ගණන් තමයි විභාගෙට එන්නේ. හොඳද? රයිට්. ඊට පස්සේ අරකම තමා ඒකමයි අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ x වර්ගයේ පදයි sin වර්ගය කියන්නේ sin වර්ගයේ පදයි cos වර්ගයේ පදයි තියෙනවා නම් අපි t tan x ආදේශ කරලා බලනවා. මේක ලියා ගන්න පුතේ. හරේ සහ ලවයේ sin වර්ගය හා cos වර්ගයේ පදයක් නම් t සමානයි tan θ ආදේශය. හරි මේ ගාන මේක i කියලා දා ගන්නවා i සමානයි මම මොකද කරන්නේ x tan x සමානයි t කියලා ආදේශයක් ගන්නවා. ඒකෙන් දැන් අපි sec වර්ගය x dx සමානයි dt වෙනවා. ඒකෙන් ලියන්න පුළුවන් dx කියන්නේ cos වර්ගය x dt කියලා. දැන් cos වර්ගය කියලා ලියන්න x වලින් ලියන්න බෑනේ. මේකෙත් ගා ගන්නවා පුංචි ත්‍රිකෝණයක්. පුංචි වැඩි එක. ත්‍රිකෝණයක් ගහගෙන මේක x කියලා දාගත්තොත් මේක එනවා ඒතකොට කෙලින්ම මේක t මේක 1යි මේක t වර්ගයේ ධන 1 වර්ගමූලය. එතකොට cos වර්ගයේ t කෙනෙක් කියලා ලියන්න පුළුවන් 1 බෙදීම 1 ධන t වර්ගය dt කියලා. හරිද? ඒ sin වර්ගය නෝනේ sin වර්ගය එතකොට මේ ත්‍රිකෝණෙම ලියන්න පුළුවන් sin වර්ගයේ x කියලා කියන්නේ එතකොට t වර්ගය බෙදීම 1 ධන t වර්ගය. හොඳද? cos වර්ගය කොහේ හරි ඕන නම් cos වර්ගය කියන එක අපි දන්නවනේ දැන්. 아무තු ලියන්න ඕනේ නැහැ. cos වර්ගය කියන්නේ මෙයා. ආදේශ කරපුවම i සමානයි අනුකල dx එනුවට ආදේශ කරන්න මෙයා. 1 බෙදීම 1 ධන t වර්ගය dt කියලා ලියනවා. බෙදීම 4 එකතු කිරීම sin වර්ගය කියන එක නම් ලියනවා t වර්ගයේ බෙදීම 1 ධන t වර්ගය කියලා. පොදු හරය අරන් සුළු කරවුවොත් හරයට පොදු හරය අරන් සුළු කරවුවොත් එහෙම මට යන්න පුළුවන් i සමානයි අනුකල 1 යට 1 ධන t වර්ගය බෙදීම 4 වතාවක් 1 ධන t වර්ගය ධන t වර්ගය බෙදීම 1 ධන t වර්ගය
හරයන් දෙක කැපිලා ගිහිල්ලා සුළු වෙලා යනවා අනුකල එක බෙදීම 4 එකතු කිරීම 5යි t වර්ගය dt කියලා. හොඳද? හරි. මම මේක ප්‍රකාශනය පහෙන් බෙදනවා 6යි 9යි දෙකම. එතකොට එනවා එක බෙදීම 5 වර්ගමූල 1/8 දෙක බෙදීම මූල 5 වර්ගය ධන t වර්ගය dt කියලා. ඔයාලට තේරෙන්නේ නැද්ද මේක මෙහෙම කරේ ඇයි කියලා? එතකොට දැන් මට මේක ඕනනම් tan inverse එක ලියන්න පුළුවන්. මේක ලියන්න පුළුවන්. එතකොට එක බෙදීම 5 වතාවක් එකයට ඒ කියන්නේ මූල 5 බෙදීම 2යි tan inverse t බෙදීම 2 බෙදීම මූල 5යි ධන c කියලා. මේක ඕන්න තව චුට්ටක් සුළු කරන්න පුළුවන්. එක බෙදීම 2යි මූල 5යි tan inverse මූල 5යි t බෙදීම 2යි ධන c කියලා. t වලට ආදේශ කරපුවාම 1යට 2යි මූල 5යි tan inverse මූල 5යි tan x බෙදීම 2 ධන c කියලා. ඔය විදිහට ලියන්න පුළුවන්. මත දැනුම ගොඩාක් වෙලාවට විභාගෙදී ආදේශය දෙනවා. ඔයාලට දැන් මේක අනිවාර්යෙන් පාඩම් කරගන්න දෙයක් කියලා ගන්න නැහැ. පාඩම් කරගත්තොත් හොඳයි. ලියාගෙන ඉවරයි නේද? මකනවා. ඊට පස්සේ තව මේවා සම්මතම අවකලනම නෙමෙයි. මේකෙදී මේ වගේ ගණන්. දැන් මෙතනින් පස්සේ තියෙන ගණන් වල පුතස් උගාක් වෙලාවට ගාන ඒ කියන්නේ එක එක කතුවරයටත් ගැලපෙන්න ආදේශ තමයි මෙතන දීලා තියෙන්නේ. ඔයාලට සම්මත අවකලන කියලා විශේෂයෙන් කියලා දෙන්න කියලා නෑ. මේක ලියා ගන්නකො. මම හිතන්නේ ඒකට දැන් ආය අමුතුවෙන් මේ ආදේශ කරාට පස්සේ ඒ ආදේශය අනුකලන ගානට යොදා ගන්න විදිහ ඉස්සෙල්ලා හදපු ගණන් වලින් ඔයාලට තේරෙන්න ඇති. මේකින්ද මේ ටික විතරක් ලියා ගන්න. ඒතර ආදේශය දැන් ඔයාලට කීපයක් ලියා ගත්තා. මේක එකක් මම ඒ ටික මේ වෙන් කරලා දාන්න තිබුණා.
right. මේ සම්පූර්ණ සිංහල වචනත් එක්ක ලියා ගන්න ඕනේ. අපි දැන් මේ කතා කරපුව මේ හතරවෙනි ආකාරයේ ගණන් ටිකක් හදමු. අපි දැන් මේ කතා කරපුව හතරවෙනි ආකාරයෙන් ගණන් ටිකක් හදමු. ගණන් වගේ එකක්. වෙලාව දෙන්න. මට කලින් හදන්න try එකක් දෙන්න. මම මේ ලියපු එකේ පොඩි වැරද්දක් තියෙනව නේද? ඔය මේකේ ආදේශය විදිහට ගන්න පුතේ මේ වර්ගමූලය x දන්න. අනිත් එක හරි. අපි ගාන හදන්න යන්න. ඒතර ආදේශයක් විදිහට ගන්නේ වර්ගමූලය ඇතුලේ තියෙන කොටස. මට ඉස්සෙල්ලා වැරදුනා. සමානයි t විදිහට ගන්නවා. මේක ආවකලනය කරපුවාම එන්නේ භාගයේ වතාවක් 1 යට 2x ධන 3 වර්ගමූලය වතාවක් 2 ඉලක්කම සමානයි dt dx සමානයි dt කියලා එන්නේ. dx උක්ත කරන්න පුළුවන්. dx කියන්නේ එතකොට t වතාවක් dt වෙනවා. right? ආදේශ කරමු.
i සමානයි අනුකල dx කියන්නේ එතකොට t වතාවක් dt වෙනවා. එක ධන x කියන එක කෙනා ලියන්න පුළුවන් මේ විදිහට x ධන 1 සමානයි t වර්ගය අඩු කිරීම 2 බෙදීම අඩු කිරීම 3 බෙදීම 2 එකතු කිරීම 1 කියලා. x ධන 1 කියන එක. ඒ කියන්නේ මේකෙන් t යුක්ත කරලා ඒකට එකක් එකතු කරන්නයි කියන්නේ. මේක තව චුට්ටක් සුළු කරගත්තොත් එහෙම t වර්ගය අඩු කිරීම 3 ධන 2 බෙදීම 2යි නැත්නම් t වර්ගය ඍණ 1යි. ආදේශ කරමු t වර්ගය ඍණ 1 බෙදීම 2යි. වතාවක් t. මේකේ t ට මේ t කැපිලා යනවා දෙකේ ඉලක්ක මුලට එනවා i සමානයි 2 වර්ගමූල 1 යට t වර්ගය ඍණ 1යි dt කියලා එන්නේ. ඔයාලට පුළුවන් මේක බින්න භාග කරන්න අනුකල 1 යට t ඍණ 1යි t ධන 1යි dt බින්න භාග කරනකොට මෙතන උඩට එන එක්කෙනානේ හොයන්න තියෙන්නේ. 1 කියන එක්කෙනා අරගෙන ආදේශ කරනවා ඔය විදිහට එන්නේ බින්න භාග කරපුවාම නේද? බින්න භාග කඩවුවා ඊට පස්සේ සුළු කරනවා. පුතා මෙතන මේ භාගය දාන්නේ මේ බින්න භාග කඩලා මතක නැද්ද? 1 බෙදීම t වර්ගය ඍණ 1 කියන එක කෙනා ලියන්න පුළුවන් 1 යට t ඍණ 1යි t ධන 1යි කියලා. ඊට පස්සේ මේකේ බින්න භාග කඩපුවාම t ඍණ 1 ධන t ධන 1 කියලා එන්නේ. මතකයි නේද මේකේ බින්න භාග කරන විදිය? මේ කොටස බිඳුව කරන්න ඕන අගය අරගෙන ඉවරලා මෙයා වහලා ඉතිරි කොටස් වලට ආදේශ කරනවා. ඒතකොට එනවා භාගය. මම මේක ඊයේ කරන්න ගිය පාඩමක් කට්ටිය හිටපු නැතිනම් කරේ නෑ රිවිෂන් එකේ.
right මෙතන මේ 4 ඉලක්කම එන්නේ නැහැ නේද මේ භාගයට මේ 2 ඉලක්කම කැපෙනවා හරි හරිද right මම ආපහු ওই ගාන කියලා දුන්නේ දැන් පැහැදිලිද කියලා බලන්න හරි අපි බලමු තව ගානක් මම හිතන්නේ ගාන පැහැදිලි නේද මම බෝඩේ මකනවා ඒ විදිහට තමයි මෙතන තියෙන ගණන් ටික ඔක්කොම කරන්න තියෙන්නේ ඊට පස්සේ මේ ගණන් ටිකත් ඔයාලා දැන් try කරන්න මේ ගාන කය හදන්න වෙලාවක් නැහැ පොත තියෙනවා නම් මේ ටිකත් try කරන්න හොඳද right ඊට පස්සේ නිශ්චිත අනුකලනය තියෙන්නේ ඔයාලට මන් දීලා තියෙන ටියුට් එකේ මේ 23 වෙනි ගාන ඉඳන් 23 නෙමෙයි 24 වෙනි ගාන ඉඳන් සුදුසු ආදේශයක් භාවිතයෙන් අනුකලනය කරන්න තියෙන කොටස් වලදී මම හිතන්නේ ඔයාලට ගාන හදන්න ලේසි වෙයි මෙතන දැන් sin 2x cos 7x වගේ තියෙන ගණන් වලදී මේ 2x සමානයි t වගේ ආදේශයක් පාවිච්චි කරන්න බලන්න හොඳද ඊට පස්සේ මේ ආදේශ දීලා තියෙන ගණන් ටිකේදී ආදේශය මේ දීලා තියෙන ආදේශය පාවිච්චි කරලා ගණන් හදන්න. ආදේශ පාවිච්චි කරලා ගණන් ටික හදනකොට ඔයාලට සම්පූර්ණ වෙනකොට සාමාන්‍යයෙන් ගොඩාක් ගණන් හදන්න තියෙනවා. මේ ගණන් ඔක්කොම හැදුවේ නැතත් සාමාන්‍යයෙන් ඔයාලට හිතෙන හොඳ ගණන් ටිකක් හදන්න මේ ටියුට් එකේ. මෙන්න මේ නිශ්චිත අනුකලනය කියන කොටස මේ 38 වෙනි ගානේ 38 වෙනි ගානේ ඉඳලා ගණන් ටික හදන එක මම කියලා දෙනවා සොන්දට. සොන්දට මේ කොටස කරාට පස්සේ ළමයි අනුකලනයේ තියරි කොටස සම්පූර්ණ ඉවර වෙනවා. හොඳද? අනුකලනයේ තියරි කොටස සම්පූර්ණ ඉවර වෙනවා. ඊට පස්සේ අපි
අනුගල්ලේ යෙදීම් කියන පාඩම කරන්න. right. දැනට පාඩම ඉවර කරනවා. ගණන් ටික හදන්න ටියුට් එකේ හැම අභ්‍යාසයකේ හැම ගණන් 20ක් විතර තියෙන කොටස් වලින් හැම එකකින්ම ගණන් 5 වගේ හදන්න. අමාරු ගණන් ටික සඳර කලින් දැන් හෙට දවසේ තියෙනවා අනිද්දා ඉන්නනිද්දා ඉරිදා වෙනකන් තියලා සඳ හවස වෙන කලින් ගණන් ටික දාන්න. ක්ලාස් පටන් ගන්න දවස ගැන කිසිම අදහසක් නැහැ. අපි මේ විදිහට කරන් ගියපු එකේ කියපු නිසා බලමු නිශ්චිත අනුකලනය සම්පූර්ණ කරාට පස්සේ විභාග ගණන් වලට මේ වෙනකොට හදන්න පුළුවන් කියලා. විභාග ගණන් හදන්න පුළුවන් නම් ඇත්තට මේ ඔන්ලයින් ක්‍රමය ඇත්තටම සාර්ථකයි. විභාග ගණන් හදන්න බැරි නම් ඉක්මනට අපිට මොනවා හරි තව පියවරක් ගන්න වෙනවා මේ ගණන් හදන්න වෙන ක්‍රමයක්. හරිද? අද ක්ලාස් එක නවත්තන පුතේ. දෛශික පාඩමේ ගණන් හදනවා තව ටික වෙලාවකින් නංගිලා මල්ලට. ඒ කියන්නේ ඒක නම් විභාග ගණන් හදන්නේ අද දවසේ. කැමති නම් ඒකට සහභාගී වෙන්නත් පුළුවන් නේ. ජය